හොඳයි පුතේ මම එහෙනම් අද කතා කරන්න යන්නේ 6 වෙනි ශ්‍රේණියේ 5 වෙනි පාඩම. නම් සංඛ්‍යා රේඛාව කියන පාඩම. මේ පාඩම අධ්‍යයනය කිරීමෙන් අපිට පුළුවන් වෙනවා සංඛ්‍යා රේඛාව කියන්නේ මොකක්ද කියලා හොයාගන්න. ඒ වගේම සංඛ්‍යා රේඛාවක ඍණ සංඛ්‍යා හඳුනා ගන්න පුළුවන්, ධන සංඛ්‍යා කියන්නේ මොනවද කියලා හඳුනා ගන්න පුළුවන් වෙනවා. ඒ වගේම නිකිල හඳුනා ගැනීමට හැකියාව ලැබෙනවා. ඒ වගේම සංඛ්‍යා රේඛාව මත නිකිල නිරූපණය කිරීමටත් නිකිල සංසන්දනය කිරීමටත් අපිට හැකියාව ලැබෙනවා. එහෙනම් පුතේ මම යනවා ඉස්සෙල්ලාම සංඛ්‍යා රේඛාව මත පූර්ණ සංඛ්‍යා සලකුණු කිරීම. පූර්ණ සංඛ්‍යා ලකුණු කරන්නේ කොහොමද කියලා දෙන්නයි යන්නේ. එතකොට සංඛ්‍යා රේඛාවකට උදාහරණ විදිහට අපි සලකන්න පුළුවන් විවිධ මිනුම් උපකරණ වල සංඛ්‍යා ලකුණු කරලා තියෙනවා සමාන ප්‍රමාණයන්ගෙන්. ඒක ඔබ දැකලා ඇති. උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙන්න කෝඩු අපි භාවිත කරන අඩිරුව ගත්තොත් එහෙම ඒකේ සංඛ්‍යා ලකුණු කරලා තියෙනවා 0 1 2 3 4 5 ආදී ලෙස. එතකොට බලන්න ඒක ලකුණු කරලා තියෙන්නේ සමාන ප්‍රමාණයන්ගෙන්. මේ දුරවල් බිඳුවේ ඉඳන් එකට තියෙන දුර එකේ ඉඳන් දෙකට තියෙන දුරට සමානයි. ඒ ආකාරයට එක ළඟ පිහිටන සංඛ්‍යා දෙකක් අතර පරතරේ සමාන වන විදිහට තමයි සංඛ්‍යා ලකුණු කරලා තියෙන්නේ. ඒ වගේම තව උදාහරණයක් අපි සාකච්ඡා කරන්න පුළුවන් විද්‍යාගාරයේ දක්වන ලැබෙන මිනුම් සරාව. මිනුම් සරාවෙත් බලන්නකො සංඛ්‍යා ලකුණු කරලා තියෙන එක සමාන ප්‍රමාණය. පරතරයක් සිටිනසේ තමයි සංඛ්‍යා ලකුණු කරලා තියෙන්නේ. ඒ වගේම දුරුතරාදිය. දුරුතරාදියෙන් බරමැනීමේ උපකරණයක් නෙවෙයි දුරුතරාදිය කියලා කියන්නේ. දුරුතරාදිය සංඛ්‍යා ලකුණු කරලා තියෙන්නේ එකම ප්‍රමාණයක් වනසේ එකම පරතරයක් පිළිතන සේ තමයි සංඛ්‍යා ලකුණු කරලා තියෙන්නේ. අපි එන ක්‍රියාකාරකමක් කරන්න ඕන කෝදුවක් භාවිතයේ රූපයේ දැක්වෙන පරිදි රේඛාවක් ඇඳගන්න. පළවෙනියට මොන්න රූපයේ තියෙනවා වගේ සරල රේඛාවක් කෝදුවක් භාවිතයෙන් අඩිරුලක් භාවිතයෙන් අපි ඇඳගන්නවා. ඊට පස්සේ ඒකෙදී ඒ මත සමාන පරතර සිටිනසේ ස්ථාන ලකුණු කරන්නයි යන්නේ. ඔන්න බලන්නකෝ සමාන පරතර සිටිනසේ. මෙතන ඉඳන් අපි කොටුල් පොතේ ගත්තා නම් කොටු දෙකෙන් දෙකට මේ සෑම ඉරි කැබැල්ලක් අතරම කොටු දෙක තමයි තිබිය යුතු වන්නේ. ඒ වගේම එම ස්ථාන මම එනම් පිළිවෙලින් ලකුණු කරනවා 0 1 2 3 ආදී ලෙස දකුණු පසට වෙන විදිහට. මෙන්න මේ ආකාරයට 0 1 2 3 4 5 6 ආදී ලෙස 7 8 ඔය ආදී ලෙස අපිට සංඛ්‍යා ලකුණු කරන්න පුළුවන්. එතකොට රේඛාවේ දකුණු අන්තයේ හිසක් යොදවනවා. දකුණු අන්තය කියන දකුණු කෙළවරේ හිසක් අපි යොදන්න ඕනේ මෙන්න මේ රූපයේ දැක්වෙන ආකාරයට හිසකි. මේක තව ඉදිරියට ගමන් කරන්න පුළුවන්. අයින් නවතින්නේ නැහැ. 6 7 8 ආදී ලෙස ඉදිරියට ගමන් කරන්න පුළුවන්. මෙන්න මේ ආකාරයට සමාන පරතර පිහිටනසේ සංඛ්‍යා ලකුණු කරලා තියෙන රේඛාවක් අපි හඳුන්වනවා සංඛ්‍යා රේඛාවක් කියලා. සංඛ්‍යා නිරූපණය සඳහා යොදා ගන්නා මේ ආකාරයේ රේඛාවක් තමයි අපි හඳුන්වන්නේ සංඛ්‍යා රේඛාවක් කියලා. එතකොට සංඛ්‍යා රේඛාවේ විශේෂ ලක්ෂණ වශයෙන් අපිට ගන්න පුළුවන් දකුණු පස කෙළවරට හිසක් යොදවනවා. දකුණු පස කෙළවරට හිසක් යොදවනවා. ඒ වගේම දකුණු පසට යන විට අගය ක්‍රමයෙන් වැඩි වෙනවා. 0 1 2 3 4 5 ආදී ලෙස ක්‍රමයෙන් අගය වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අනුයාත සංඛ්‍යා දෙකක් අතර අනුයාතයි කියලා කියන්නේ එක ළඟ පිහිටන සංඛ්‍යා දෙකක් අතර වෙනස එකක් වෙනවා. එක ළඟ පිහිටන සංඛ්‍යා දෙකක් අතර වෙනස එකයි. ඒ කියන්නේ වෙනස සමාන වෙනවා අනුයාත සංඛ්‍යා දෙකක් අතර. මෙන්න වෙනස එකයි. මේ දෙකෙන් එකක් අඩු කරද්දී එකයි වෙන්නේ. තුනෙන් දෙකක් අඩු කරද්දී වෙනස එකයි. ඔය ආකාරයට අනුයාත සංඛ්‍යා දෙකක් අතර වෙනස සමාන වෙනවා. මෙන්න මේව තමයි සංඛ්‍යා රේඛාවක් ඇඳීමේදී සහ සංඛ්‍යා රේඛාවට තිබිය යුතු විශේෂ ලක්ෂණ වන්නේ. එතකොට මේ සංඛ්‍යා රේඛාවක සංඛ්‍යා ලකුණු කරන්න ඕනේ මෙන්න මේ ආකාරයට. මේ දෙක ලකුණු කරලා තියෙන ආකාරය බලන්නකො. දෙක. ඔන්න සංඛ්‍යා රේඛාව මත දෙකම ලකුණු කරලා. ඒ වගේම සංඛ්‍යා රේඛාව මත හතර ලකුණු කරලා තියෙන ආකාරය බලන්න. මෙන්න හතර ලකුණු කරලා තියෙන්නේ. මේ සංඛ්‍යා රේඛාවේ හතර ලකුණු කරලා තියෙන්නේ මෙන්න මේ ආකාරයට. තව උදාහරණයක් වශයෙන් ගත්තොත් මෙන්න මේ සංඛ්‍යා රේඛාවේ මත ලකුණු කරන්නේ කියන 5. අපි බලමු මේ 5 ලකුණු කරන්නේ කොහොමද කියලා. මෙන්න 5 තියෙනවා සංඛ්‍යාව
එතන මේ ඉරි කැබැල්ලක් ගහලා තියෙනවා. එහෙනම් ඒ ඉරි කැබැල්ල උඩින් අපි මෙන්න මේ ආකාරයට සංඛ්‍යාව ලකුණු කරනවා. රේඛාව මත තමයි අපි ලකුණු කරන්නේ. ඒ වගේම උදාහරණයක් වශයෙන් මට ලකුණු කරන්න කියලා තියෙනවා 1 5 ලකුණු කරා. දැන් අපි ඊළඟට 1 ලකුණු කරන්නේ. 1 ලකුණු කරන්නේ මෙන්න මේ ආකාරයට සංඛ්‍යා රේඛාව මත අපිට 1 ලකුණු කරන්න පුළුවන්. එහෙනම් අපි තව උදාහරණයක් බලමු සංඛ්‍යා රේඛාවක කොහොමද සංඛ්‍යා ලකුණු කරන්නේ කියලා. මෙන්න තියෙනවා. 6 ශ්‍රේණියේ සිසුවේ තම පාසල් උපක්‍රම පෙට්ටි කවකට පෙට්ටි තිබෙන මකණියක දිග සෙන්ටිමීටර් 7. පැන්සලේ දිග සෙන්ටිමීටර් 10. ඒ වගේම පෑනේ දිග සෙන්ටිමීටර් 14ක් වෙනවා කියලා අපිට ගාන දීලා තියෙනවා. අපිට ඕනේ මේක සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන්න. එහෙනම් සංඛ්‍යා රේඛාවක් මත ලකුණු කරන ආකාරය මෙන්න මේ විදිහට අපි නිරූපණය කරන්න පුළුවන්. ඔන්න මම සංඛ්‍යා රේඛාවක් හඳගත්තා සමාන පරතර පිහිනසේ. මම මේ සංඛ්‍යා රේඛාව 15 දක්වන්න තියෙනවා. ඇයි 15 දක්වන්න තියෙන්නේ? බලන්න පෑනේ දිග දීලා තියෙන සෙන්ටිමීටර් 14ක්. ඒ කියන්නේ 14ක් අපි ලකුණු කරන්න වෙනවනේ. ඒක නිසා තමයි මම ඊට වඩා වැඩිපුර අගයක් අරගෙන 15 දක්වා සංඛ්‍යා ලකුණු කරලා මේ සංඛ්‍යා රේඛාව ඇඳලා තියෙන්නේ. එහෙනම් පුතේ ඔන්න සංඛ්‍යා ලකුණු කිරීමේදී මකණේ දිග 4යි. එහෙනම් 4ක් බව පෙන්වන්න මම මෙන්න මෙතනින් ඔන්න 4 උඩින් රේඛාව මත ලකුණු කරනවා. එහෙනම් මේ තමයි මොකද්ද? මකණේ දිග. එහෙනම් මම ලියනවා එතන මෙන්න මකණේ දිග නිරූපණය වෙන විදිය. මකණේ දිග. මකණේ දිග. එහෙනම් ඒ වගේම පැන්සලේ දිගක් කොහොමද ලකුණු කරන්නේ බලන්න. පැන්සලේ දිග සෙන්ටිමීටර් 10යි. ඒ කියන්නේ සංඛ්‍යා රේඛාවේ 10 මත තමයි අපි මේ ලකුණු කරන්නේ. 10 මත ලකුණු කරන්නේ. මේ ඇවිල්ලා පැන්සලේ දිග. පැන්සලේ දිග. පැන්සලේ දිග. මම ඉතින් පැන්සලේ දිග. අපිට හඳුනා ගන්න පුළුවන් හරියට මේ 10 කියලා ලකුණු කරලා තියෙන්නේ නම් පැන්සලේ දිග කියලා මේක දැක්ක ගමන්ම අපිට පේනවා. ඒ වගේම පෑනේ දිග 14ක් කියලා දීලා තියෙනවා. එහෙනම් පෑනේ දිග අපි 14 කියන සංඛ්‍යාවේ ලකුණු කරලා තියෙන රේඛාව මත අපි ලකුණු කරනවා ඔය ආකාරයට. එහෙනම් මේ තමයි මොකද්ද? පෑනේ දිග. පෑනේ දිග. මෙන්න මේ ආකාරයට අපිට පුළුවන් සංඛ්‍යා රේඛාවේ දීලා තියෙන තොරතුරු නැත්නම් සංඛ්‍යා අපිට ලකුණු කරන්න. සංඛ්‍යා ලකුණු කරන්න. මොන ආකාරයකට අපි සංඛ්‍යා ලකුණු කරද? අපි එහෙනම් බලමු පෙළ පොතේ තියෙන පිටු අංකය 63 තියෙන 5 1 අභ්‍යාසය දිහා. ඒකේ තියෙනවා පහදදී ඇති සංඛ්‍යා රේඛාව පිටපත් කර ගන්නවා. එහෙනම් ඔබට වෙනවා ඔය සංඛ්‍යා රේඛාව සමාන පරතර පිටිනදී පිටපත් කරගන්න. ඒ කියන්නේ බිඳුවේ ඉඳන් 1 වෙද්දි කොටු දෙකයි නම් ඔබ කොටුවල පොතේ ගත්තේ කොටු දෙකෙන් දෙකට තමයි අපි ඒක ලකුණු කරන්නේ. කොටුවෙන් කොටුවට ගත්තා නම් කොටුවෙන් කොටුවට තමයි ලකුණු කරන්නේ. එහෙම නැත්නම් අඩියුල තියලා සෙන්ටිමීටරය ගත්තනම් අපි ඒක ඒ විදිහට ලකුණු කරන්නේ. ඒ කියන්නේ සමාන ප්‍රමාණයෙන් තමයි අපි ලකුණු කළ යුත්තේ සංඛ්‍යා රේඛාව. මේ සංඛ්‍යා රේඛාවේ 1 2 5 යන සංඛ්‍යා සලකුණු කරන්න. එහෙනම් ඔන්න මම එක සලකුණු කරනවා. මෙන්න එක සලකුණු කරා. 2 මෙන්න තියෙනවා 2. ඔන්න රේඛාව මත මම දෙකක් සලකුණු කරා. ඊළඟ සලකුණු කරන්න කියලා තියෙනවා 5ක් කියන සංඛ්‍යාව. එහෙනම් මම මෙන්න සංඛ්‍යා රේඛාවේ 5ක් කියන සංඛ්‍යාව සලකුණු කරා. 5ක් කියන සංඛ්‍යාව සලකුණු කරා. ඔන්න පුතේ එකක් ලක් සලකුණු කරා, දෙකක් සලකුණු කරා, පහක් මම සලකුණු කරලා තියෙනවා. ඒක දෙවෙනි ගැටලුවේ තියෙන මෙහෙම. පහත දක්වා ඇති සංඛ්‍යා රේඛාව මත සලකුණු කර ඇති සංඛ්‍යා ලියා දක්වන්න. එහෙනම් බලන්න නිල් පාටින් බෝල විදියට ලකුණු කරලා තියෙන සංඛ්‍යා දිහා බැලුවොත් ලකුණු කරලා තියෙන බිංදුව කියන සංඛ්‍යාව. වෙන අපි දැන් බිංදුව සලකුණු කරලා තියෙනවා. ඒ වගේම 2 කියන සංඛ්‍යාවේ සංඛ්‍යා රේඛාව මත සලකුණු කරලා තියෙනවා. එහෙනම් 2ක් සලකුණු කරලා තියෙනවා. ඒ වගේම 3ක් සලකුණු කරලා තියෙනවා. ඔන්න සලකුණු කරලා තියෙන්නේ ඔය සංඛ්‍යා 3 විතරයි මෙම සංඛ්‍යා රේඛාව. එහෙනම් මම ඔන්න ලිව්වා සලකුණු කරලා තියෙන සංඛ්‍යා විදියට 0 2 සහ 3 කියන සංඛ්‍යා. තුන්වෙනි ගැටලුවට කියොතින් සංඛ්‍යා රේඛාව ඇති විශේෂ ලක්ෂණ දෙකක් ක්‍රියා දක්වන්න. එහෙනම් මම ඉස්සෙල්ලා කතා කරා සංඛ්‍යා රේඛාවක තියෙන විශේෂ ලක්ෂණ මොනවද කියලා. සංඛ්‍යා රේඛාවක තියෙන විශේෂ ලක්ෂණ තමයි සංඛ්‍යා රේඛාවේ දකුණු පසට ඊ හිසක් යොදනවා. ඒ වගේම අන්‍යාත සංඛ්‍යා දෙකක්. අන්‍යාතයි කියලා කියන්නේ එකලඟ පිහිටි සංඛ්‍යා දෙකක් අතර පරතරය සමාන වෙනවා. ඒ වගේම සංඛ්‍යා රේඛාව දකුණු පසට යන විට අගය ක්‍රමයෙන් වැඩි වෙනවා. ඔන්න මම ලිව්වා.
සංඛ්‍යා රේඛාවේ දකුණු පස කෙළවරට කී හිසක් යොදයි? සංඛ්‍යාව ලාගිය දකුණු දෙසට යන විට ක්‍රමයෙන් වැඩි වෙනවා. ඒ වගේම අනියාත සංඛ්‍යා දෙකක් අතර වෙනස එකක් වෙනවා. මෙන්න සංඛ්‍යා රේඛාවේ තියෙන විශේෂ ලක්ෂණ මම උතුණු තුනක් සඳහන් කරලා තියෙනවා. අපි සඳහන් කරලා තියෙන්නේ ලක්ෂණ දෙකක් විතර. එහෙනම් ඊළඟ ගැටලුවට ඉතින් හතරවෙනි ගැටලුව සංඛ්‍යා රේඛාවක් මත 4 7 සහ 2 යන සංඛ්‍යා සලකුණු කරන්න. එහෙනම් මම සමාන ප්‍රමාණයේ කෝදුවක් භාවිතයෙන් රේඛාවක් ඇඳලා සංඛ්‍යා ටික සංඛ්‍යා රේඛාවේ ලකුණු කරනවා. බිංදුව 1 2 3 4 5 6 7 ආදී ලෙස. මේකේ 7ක් ලකුණු කරන්න තියෙන නිසා මම මෙන්න 7 8 වෙනකන් ලකුණු කරත් ඇති. මම 10 දක්වාම ලකුණු කරලා තියෙනවා. ඔබට පේනවා ඇති. බිංදුව 1 2 3 4 5. සියලුම සංඛ්‍යා මේකේ තියෙනවා. බිංදුවේ නම් 10 දක්වා තියෙන සියලුම සංඛ්‍යා. අපිට සලකුණු කරන්න කිව්වට අපි සංඛ්‍යා රේඛාව 4යි 7යි 2යි කියන සංඛ්‍යා තුන විතරක් ඇඳලා හරියන්නේ නැහැ. සංඛ්‍යා රේඛාවක මේ සියලුම සංඛ්‍යා අපි ගන්න බිංදුවේ නම් 10 දක්වා නම් බිංදුවත් 10ත් ඒ සංඛ්‍යා සියල්ලම තියෙන ඕන. හරි. එහෙනම් 4 ලකුණු කරන්නලු. එහෙනම් 4 වලින් අපි ලකුණු කරනවා. 4. මෙන්න සංඛ්‍යා රේඛාව මත 4 සලකුණු කරනවා. 7 සලකුණු කරනවා. 7ක් සලකුණු. ඒ වගේම දෙකක් සලකුණු කරන්න. එහෙනම් දෙක මෙන්න සලකුණු කරනවා. එතකොට අපි දන්නවා සංඛ්‍යා රේඛාවේ අගය දකුණු පසට යද්දි ක්‍රමයෙන් වැඩි වෙනවා. කියන්නේ මේකේ 7 තමයි විශාලම සංඛ්‍යාව වෙලා තියෙන්නේ. එහෙනම් මේ පස්වෙනි ගැටලුවේ මෙන්න මෙහෙම එකක් තියෙනවා. නිමල්ගේ වයස අවුරුදු 8කි. ඔහුගේ නැගණියගේ වයස අවුරුදු 5කි. සංඛ්‍යා රේඛාවක් මත මේවා සලකුණු කරන්න. ඔන්න මම අර වගේ සංඛ්‍යා රේඛාවක් ගන්නවා. 10 දක්වා. එතකොට නිමල්ගේ වයස අවුරුදු 8යි. එහෙනම් 8න් මම මේ සංඛ්‍යා රේඛාව මත 8 සලකුණු කරනවා මෙන්න මේ ආකාරයට. ඒ වගේම නැගණියගේ වයස අවුරුදු 5යි. එහෙනම් 5 සලකුණු කරනවා මෙන්න මේ ආකාරයට. 5 සලකුණු කරා 8ක් ඔන්න ඔය ආකාරයට සලකුණු කරනවා. අපි ඒක හඳුනා ගැනීමට 5ක් කියලා ගත්තේ කවුද? නැගණියගේ වයස. එහෙනම් මම ලියනවා මෙතන නැගණියගේ වයස. නැගණියගේ වයස. නැගණියගේ වයස. එහෙනම් නිමල්ගේ වයස අවුරුදු 8යි. එහෙනම් මම මෙතන ලකුණු කරනවා නිමල් කියලා. මෙන්න නිමල්ගේ වයස. නිමල්ගේ වයස. ඔන්න මම මේක සංඛ්‍යා රේඛාව ලකුණු කළා. දැන් ඔබට සංඛ්‍යා රේඛාව පිළිබඳ පැහැදිලි අවබෝධයක් ලැබෙන්නට ඇති. එහෙනම් සංඛ්‍යා රේඛාවේ ඊළඟ 6 වෙනි ගැටලුව තියෙනවා මේ පහේ එක අභ්‍යාසයේ පහත සංඛ්‍යා රේඛාවේ සලකුණු කර ඇති සංඛ්‍යා ලියන්න. බලන්න සලකුණු කරලා තියෙන්නේ 15 සලකුණු කරලා තියෙනවා. ආය සලකුණු කරලා තියෙනවා 20. අපිට ඔන්න 10 දක්වා විතර නෙමෙයි 20 දක්වා 25 දක්වා 30 දක්වා සමාන ප්‍රමාණයන්ගෙන් සංඛ්‍යා සලකුණු කරන්න පුළුවන්. බලන්න මේ සංඛ්‍යා සලකුණු කරලා තියෙන්නේ සෑම 10ට පස්සේ මෙතන තියෙන 11, මෙතන තියෙන 12, මෙතන තියෙන 13, මේ තියෙන 14 ඊට පස්සේ 15. බලන්න සෑම සංඛ්‍යා දෙකක් අතරම පරතරය එක සමාන වෙලා තියෙනවා. බලන්න දෙකමම පේනවා අපිට සෑම සංඛ්‍යා දෙකක් අතරම සමාන පරතරයෙන් තමයි මේ සංඛ්‍යා ලකුණු කරලා තියෙන්නේ. එහෙනම් 7 වෙනි ගැටලුවට ගියොත් සංඛ්‍යා රේඛාවක දීතාගේ හා නිමල්ගේ වයස අවුරුදු වලින් දක්වා තියෙනවා. එහෙනම් බලමු මේ කීයක් තියෙන කියලා. මේක බිංදුව නම් මේක 1 2 අපිට එහෙම ලියන්න බෑ. මම බැලන්ස් කරනවා. ඒ බැලන්ස් කරන්න හොඳ නැහැ. අපි සංඛ්‍යා ටික යටින් ලියමු. මෙන්න 1 මෙන්න 2 මේ 3 4 5 ඊට පස්සේ මේ තියෙනවා 6 7 දැන් ඔන්න ගීතාගේ වයස වුණා 8යි 9යි 10යි. ඊට පස්සේ එනවා 11 12 13 14 5 ඊළඟට 16 17 18 19 20 ඔය ආදී වශයෙන් ලකුණු කරගෙන ඔක්කොම සංඛ්‍යා ලකුණු කරලා නැති වුණත් ඉරිකැබලි වලින් වෙන් කරලා තියෙනවා ඒ අදාළ සංඛ්‍යාවට තැන. එහෙනම් අපෙන් අහනවා ගීත හා නිමල් අතරින් වැඩිමහල් වන්නේ කවුද? එහෙනම් වැඩිමහල් පුද්ගලයා වන්නේ නිමල්නේ. නේ? ඒක අපිට හොඳට පේනවා. නිමල්. දැක්කම පේනවා දකුණු පැත්තට යද්දී අගයන් ක්‍රමයෙන් වැඩි වෙන නිසා නිමල් ඉන්නේ දකුණු පස කෙළවරට. එහෙනම් නිමල් තමයි වැඩිමහල්ම පුද්ගලයා වන්නේ. ගීතාගේ දැන් වයස අවුරුදු කීයද? ගීතාගේ දැන් වයස අවුරුදු 8ක් වෙනවා. වයස අවුරුදු 8ක්.
එහෙනම් ගීතාගේ වයස අවුරුදු 10ක් වන විට නිමල්ගේ වයස කීයද කියලා. ගීතාගේ වයස අවුරුදු 10. දැන් 8යි 10ක් වෙනකොට කියන්නේ දෙකක් යනවා. එතකොට තමයි මොන 10ක් වෙන්නේ. එහෙනම් නිමලුත් එහෙනම් අවුරුදු දෙකක් වැඩිමල් වෙනෝනේ. නිමල්ගේ වයසත් අවුරුදු දෙකකින් ඉහළ යනවා. එහෙනම් දෙකක් ගියාම නිමල්ගේ වයස නවතින්නේ කීයෙන්ද? 17. අපිට ඒක විතර ගන්නත් පුළුවන්. නමුත් සංඛ්‍යා රේඛාවට අනුව අපි උන්න ඒ උත්තරේ ගත්තා. සංඛ්‍යා රේඛාවට අනුව දැන් නිමල්ගේ වයස ගීතාගේ වයස අවුරුදු 10ක් වන විට වයස අවුරුදු 17ක් වෙනවා. එහෙනම් ඔන්න සංඛ්‍යා රේඛාවක සංඛ්‍යා දකුණු පසට තියෙන සංඛ්‍යා සලකුණු කරන ආකාරය දැන් අපි දන්නවා. එහෙනම් පුතේ අපි යනවා සංඛ්‍යා රේඛාවේ වම් පසට සංඛ්‍යාත්මක තියෙන. ඒ කියන්නේ බිඳුවට වම් පසට වෙන සංඛ්‍යාතික. එහෙනම් බිඳුවට වම් පසට තියෙන සංඛ්‍යා විශේෂ නමකින් හඳුන්වනවා. ඒවා අපි කියනවා ඍණ සංඛ්‍යා කියලා. ඍණ සංඛ්‍යා. එතකොට සංඛ්‍යා රේඛාවක ඍණ සංඛ්‍යා ලකුණු කරන්නේ කොහොමද කියලා අපි බලමුකෝ. ඔන්න මම ඒක ක්‍රියාකාරකමක් ඇතුළෙන්ම පැහැදිලි කරනවා. ඔබේ පෙළපොතේ තියෙන ක්‍රියාකාරකම් තමයි මම මෙතනදී පැහැදිලි කරන්න යන්නේ. එතකොට බලන්න ක්‍රියාකාරකම් දෙක. පහක් දැක්වෙන පද සංඛ්‍යා රේඛාවක් අඳින්න මෙන්න මේ ආකාර සංඛ්‍යා රේඛාව ඇඳලා ඒ කියන්නේ අපි කලින් ඇඳපු ආකාරයටම සමාන ප්‍රමාණයක් වන විදිහට සංඛ්‍යා රේඛාවක් මම ඇඳලා. ඊට පස්සේ අපිට කියනවා පොදුවක් භාවිතයෙන් තියෙන රේඛාවේ බිඳුවෙන් වම් පසට දිගු කර මෙන්න මේ ආකාරයේ සංඛ්‍යා රේඛාව තව ටිකක් දික් කරන්න. ඒ කියන්නේ වම් පසට දැන් දික් කරන්න කියලා තමයි අපිට කියන්නේ. අපි දකුණු පසට ඇඳලා තියෙන ඔය සංඛ්‍යා 6ක් දක්වා. එහෙනම් වම් පසට අදින්න ඕන නිසා වම් පසට වන්න මම දික් කරා සංඛ්‍යා රේඛාව. ඊට පස්සේ අපිට කියනවා සංඛ්‍යා රේඛාවෙහි දක්වා ඇති පරතර නොවෙනස් වන පරිදි බිඳුවෙන් වම් පසට සමාන පරතර ලැබෙන ඒ ස්ථාන ලකුණු කරන්න කියලා. එහෙනම් මේ පැත්තට ගත්තේ අපි කොටු දෙකෙන් දෙකට නම් මේකත් කොටු දෙකෙන් දෙකට අපි ඔන්න මේ ආකාරයට ලකුණු කරන පරතර පිළිදෙනසේ අපි රේඛාව මත ලකුණු කරන ඔය ආකාරයට. එහෙනම් අපි රේඛාව මත ලකුණු කරා නම් බිඳුවේ සිට වම් පසට එක් පරතරයක් ගමන් කළ විට හමු වන ස්ථානයට අදාළ සංඛ්‍යාව ඍණ එකක් යයි කියනු ලැබේ. ඍණ එකක් යයි කියනු ලැබේ. එය ඍණ එක ලෙස සංකේතවත් කරේ. ඒ කියන්නේ ඍණ එක මෙන්න ලකුණු කරලා තියෙන බිඳුවට පස්සේ තියෙන ඍණ එක. ඒ කියන්නේ බිඳුවට වඩා එකක් අඩුයි කියලා කියන්නේ. එහෙනම් ඊළඟ ස්ථානයේ ලකුණු වෙන්න ඕනි බිඳුවට වඩා දෙකක් අඩුයි. ඒ කියන්නේ නම් ඍණ දෙක. බිඳුවට වඩා තුනක් අඩුයි ඍණ 3. බිඳුවට වඩා 4ක් අඩුයි ඍණ 4. බිඳුවට වඩා 5ක් අඩුයි ඍණ 5. බිඳුවට වඩා 6ක් අඩුයි අපි ඒක ලකුණු කරනවා ඍණ 6 කියලා. මෙන්න මම සංඛ්‍යා රේඛාවේ වම් පසටත් ඍණ 6. ඒ කියන්නේ 6 දක්වා සංඛ්‍යා ලකුණු කරගත්තා. මෙන්න බිඳුවේ සිට වම් පසට ගමන් කරන විට ලැබෙන අනිකුත් ස්ථාන පිළිවෙලින් ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 ලෙස සලකුණු කරන්න. මම මේ ආකාරයට තමයි දැන් සලකුණු කරගත්තේ. එහෙනම් එහෙම සලකුණු කරගත්තාම අපිට ආවේ ආපහු මම මේක ඇඳගත්තේ ඍණ 2 බිඳුවට වඩා 3ක් අඩු නිසා ඍණ 3 බිඳුවට වඩා 4ක් අඩු නිසා ඍණ 4 මෙතන ඍණ 5 මේ ඍණ 6. ඔය ආදියට අපිට සංඛ්‍යා සලකුණු කරන්න පුළුවන්. එතකොට මේ සංඛ්‍යා රේඛාව ගත්තට පස්සේ ඍණ සංඛ්‍යා ටික අපි මෙන්න මේ ඍණ සංඛ්‍යා ටික අපි හඳුන්වනවා ඍණ නිකිල කියලා. ඍණ නිකිල. ඍණ නිකිල කියලා අපි හඳුන්වනවා. ඒ වගේම එහෙනම් වම් පසට තියෙන සංඛ්‍යා ටික වෙන නිකිල වුණා නම් දකුණු පසට තියෙන සංඛ්‍යා ටික අපි හඳුන්වන්නේ ධන නිකිල කියන. ධන නිකිල. ධන නිකිල ටික. ධන. ධන. එහෙනම් පුතේ බිඳුව කියන සංඛ්‍යාව ගත්තොතින් ඍණ සංඛ්‍යාවක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඍණ නිකිලයක් වෙන්නේ නැහැ. ධන නිකිලයක් වෙන්නේ නැහැ. ධන වෙන්නේ නැහැ. ඍණ වෙන්නේ නැහැ. බිඳුවට ලකුණක් නැහැ කියන්නේ. එහෙනම් මෙන්න බිඳුව ධන හෝ ඍණ හෝ නොවන සංඛ්‍යාව. ධන වෙන්නේ නැති ඍණ වෙන්නේ නැති සංඛ්‍යාවක් තමයි බිඳුව කියලා කියන්නේ. එහෙනම් ධන නිකිලත් ඍණ නිකිලත් බිඳුවත් කියන සියලුම සංඛ්‍යා අපි හඳුන්වනවා නිකිල කියලා පොදුවේ. ඍණ නිකිලත් බිඳුවත් ධන නිකිලත්
තියෙන සියලුම සංඛ්‍යා අපි පොදුවේ හඳුන්වනවා නිකිල කියලා. එහෙනම් පුතේ ඔන්න මතක තියාගන්න ඕනේ නිකිල කියන්නේ මොකක්ද කියලා. නිකිල කියලා කියන්නේ ඍණ සංඛ්‍යා එහෙනම් ඍණ නිකිලත් ධන නිකිලත් බිඳුවක් කියන සියලුම සංඛ්‍යා තමයි නිකිල වෙන්නේ. එහෙනම් ඔන්න ඔබට ඍණ සංඛ්‍යා ලකුණු කරන්න අපි ඉගෙන ගත්තා. නිකිල ඍණ නිකිලක් කියන්නේ මොනවද කියලා අපි ඉගෙන ගත්තා. නිකිල කියන්නේ මොනවද කියලා පොදුවේ අපි ඉගෙනගෙන දැන් තියෙනවා. ඒ වගේම මේ ගත්තේ උෂ්ණත්වය සෙල්සියස් අංශක බිඳුවට වඩා පහළ බසින ස්ථානක ලෝකයේ තියෙනවා. උදාහරණයක් වශයෙන් ගත්තම ලෝකයේ සමහර රටවල උෂ්ණත්වය අවමගයක් වෙන්නත් පුළුවන් උපරිමගයක් වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ අවමයක් ආවොතින් ධන සංඛ්‍යා තියෙන්න පුළුවන් අවමයක් ආවොත් උපරිමයක් ආවොතින් ධන සංඛ්‍යා තියෙන්න පුළුවන් අවමයක් ආවොතින් ඒක බිඳුවට වඩා අඩුයි නම් උෂ්ණත්වය ඍණ උෂ්ණත්වයක් ගන්නත් පුළුවන්. මෙන්න බලන්න මොන නගරයක් එක උපරිමගයයි අවමගයයි දීලා තියෙනවා. නිව්යෝක් නගරයේ උෂ්ණත්වය සාමාන්‍යයෙන් සෙල්සියස් අංශක 15ක් වෙනවා. උෂ්ණත්වය සෙල්සියස් අංශක. ඒ කියන්නේ අවම උෂ්ණත්වය බලන ඍණ දෙකක්. ඔය ආදී ආකාරයෙන් දීලා තියෙනවා. බලන්නකො. පැරිස් නගරයේ උපරිම උෂ්ණත්වය සෙල්සියස් අංශක 18ක් වෙද්දී අවම උෂ්ණත්වය සෙල්සියස් අංශක 5ක් වෙනවා. ටෝකියෝ නගරයේ උපරිම උෂ්ණත්වය 0යි අවම උෂ්ණත්වය ඍණ 12යි. ඔය ආකාරයට අපිට ඍණ සංඛ්‍යා භාවිතා කරන අවස්ථාවක් තියෙනවා. ඒ වගේම පුතේ තවත් මේ උෂ්ණත්වමාන. උෂ්ණත්වමාන එකක් තියෙනවා. 0, 20, 40, 60 සමාන ප්‍රමාණයන්ගෙන් තියෙන 80, 100, 120. 10, 20, 30, 40, 50. ඔය ආකාරයට. ඍණ සංඛ්‍යාත් ඒ විදිහටම සලකුණු කරලා තියෙනවා. එහෙනම් පුතේ අපි යනවා දැන් ඔන්න ඍණ සංඛ්‍යා ඇතුළත් අභ්‍යාසයක් කරන්න. පිටු අංකය 67 තියෙනවා පහේ දෙක අභ්‍යාසය. පහත දී ඇති සංඛ්‍යා රේඛාවේ සලකුණු කර ඇති සංඛ්‍යා ලියන්න. බලන්න ලියලා තියෙන සලකුණු කරලා තියෙන සංඛ්‍යා ගැලුවොත් එන්නේ එහෙම ඍණ පහ සලකුණු කරලා තියෙනවනේ. එහෙනම් ඔන්න එක සංඛ්‍යාවක් තමයි 0.5. ඊළඟ සංඛ්‍යාව තමයි 0.3. ආයෙ ලකුණු කරලා තියෙනවා ධන 2. එක ධන 2 කියලා. ධන 2 ලකුණු කරලා දෙවෙනි ප්‍රශ්නෙට ගියොත් මේ බලන්න පහත දී ඇති සංඛ්‍යා රේඛාවේ PQR මගින් නිරූපණය වන අගයන් ලියා දක්වන්න. P මගින් නිරූපණය වන අගය 1යි. P වලින් කියන අගය 1යි. Q වලින් 3යි. R මගින් වෙන 2යි. ඔන්න සංඛ්‍යා මගින් නිරූපණය වන අගයන් ටික මම උත්තරදී ලියලා තියෙනවා. දැන් එහෙනම් අපි බලමු තුන්වෙනි ප්‍රශ්නේ. පහළ දී ඇති සංඛ්‍යා රේඛාව පිටපත් කරගෙන ඒක සංඛ්‍යා රේඛාව ලස්සන පිටපත් කරගෙන සමාන පරතර පිහිටන තේ. හැම බැලූ ගමම පේනවා මේ කොටු මේ සංඛ්‍යා දෙක අතර පරතරේ සමානයි කියලා අපිට පේනවා. මේ වෙන සංඛ්‍යා දෙකක් අතර පරතරේ සමානයි. ඒකයි පිටපත් කරගන්නේ. සෑම පිටපත් කරද්දී අපේ අතේ උරුව හැදෙනවා. ඒතර අපි දන්නවා සංඛ්‍යා රේඛාවක් සලකුණු කරන්න ඕනේ, අඳින්න ඕනේ මෙන්න මේ ආකාරයට කියලා. ඒතකොට ඒකේ මෙන්න මේ සංඛ්‍යා ටික සලකුණු කරන්න. 4 ඔන්න මම 4 සලකුණු කරනවා මෙන්න 4 සලකුණු කරනවා. ඔන්න 4. එක සලකුණු කරන්න. 1 මෙන්න එකක් සලකුණු. ඊට පස්සේ කියනවා ඍණ 3ක් සලකුණු කරන්න. ඍණ 3ක් සලකුණු කරනවා. මෙන්න මේ තියෙනවා ඍණ 3. ඔන්න ඍණ 3ක් මම සලකුණු කරනවා. ඔන්න සංඛ්‍යා රේඛාවේ ඒ කියලා තියෙන සංඛ්‍යා 3 අපි සලකුණු කරනවා. ඊළඟ ප්‍රශ්නයක් කියනවා පුතේ ඍණ 5 සිට ධන 5 දක්වා නිකිල නම් කළ සංඛ්‍යා රේඛාවක් ඇඳ. ඒ කියන්නේ ඍණ 5 ඉඳන් ධන 5 දක්වා සංඛ්‍යා තියෙනවා. මෙන්න මේ ආකාරයේ සංඛ්‍යාවක් රේඛාව. බිඳුවෙන් දකුණු පස ධන 1 2 3 4 5 තියෙනවා. වම් පස තියෙනවා ඍණ 1 ඍණ 2 ඍණ 3 ඍණ 4. ඔන්න ඍණ 5 ඉඳන් ධන 5 දක්වා සංඛ්‍යා ලකුණු කරපු සංඛ්‍යා රේඛාවක් මම ඇඳේ. ඒ සංඛ්‍යා රේඛාවේ අපි ලකුණු කරන්න කියලා තියෙනවා 4. ඔන්න මම ලකුණු කරනවා ධන 4 4 එන්නේ ලකුණු. 4 ආය ලකුණු කරනවා ඍණ 4 දෙන්නේ පැත්තේ පුතේ. ඔන්න ඍණ 4 ලකුණු. සහ ඊළඟට කියනවා ඍණ 1ක් සලකුණු කරන්න. ඔන්න ඍණ 1ක් සලකුණු කරන්න. ඔන්න ඔය ආකාරයට මම සලකුණු කළා තියෙනවා. එම ස්ථාන පිළිවෙලින් ABC කියලා නම් කරනවා. ඒ කියන්නේ 4 ලකුණු කරපු දැන A. ඍණ 4 ලකුණු කරපු දැන B වෙන්න ඕනේ ස්ථාන. ඍණ 1 ලකුණු කරපු දැන ස්ථානේ C වෙන්න. එහෙනම් බලන්න A කියන්නේ මේක මොන නම් කරනවද? B කියන්නේ ඍණ 4 ලකුණු කරපු දැන C කියන්නේ ඍණ 1 සලකුණු කරපු. ඔන්න ඔය ආකාරයට අපිට
සංඛ්‍යා රේඛාවේ ඍණ සංඛ්‍යා සලකුණු කරගන්න පුළුවන් වෙනවා. ඊළඟ පුතේ මම යනවා නිත්‍ය සංසන්දනය කිරීම. එතකොට නිත්‍ය සංසන්දනයේදී අපි බලන්නේ වඩා විශාල සංඛ්‍යාව මොකද්ද කුඩා සංඛ්‍යාව මොකද්ද සංඛ්‍යා දෙකක් දුන්නත් පස්සේ විශාලම සංඛ්‍යාව කුඩාම සංඛ්‍යාව මොකද්ද කියලා අපි දැන් ඔන්න නිත්‍ය සංසන්දනය කරන්න බලමු. මෙතන තියෙනවා 5 සහ 2 යන සංඛ්‍යා දෙක සංඛ්‍යා 5. මොන සංඛ්‍යාලිව 5යි 2යි. අපි දන්නවා පුතේ 5 සහ 2 ගත්තොත් මේ විශාලම සංඛ්‍යා 5ද 2ද කියලා අපි දන්නවා. 5 විශාලයි. අපි එහෙනම් 5 විශාලයි කියලා අසමානතා ලකුණක් දාගන්න ඕනේ. ඒක අසමානතා ලකුණක් කියලා කියන්නේ මෙන්න මේ ආකාරයක තියෙන එකක්. මේක අනිත් පැත්තට ගෙනියලා තියෙන්නත් පුළුවන් මේ ආකාරය. මෙන්න අසමානතා ලකුණ. මේ අසමානතා ලකුණ මතක තියාගන්න ඕනේ මේ කට ඇරලා තියෙන පැත්ත. ඕක තමයි විශාලම පැත්තදී. එහෙනම් මේ සංඛ්‍යා දෙකේ 5 සහ 2 කියන සංඛ්‍යා දෙකේ විශාලම සංඛ්‍යාව 5 නිසා පහේ පැත්තට මම මෙන්න මේ විදිහට කට ඇරෙන විදිහට අසමානතාව ලකුණු. එතකොට විශාල පැත්ත තමයි ඔය ඇරලා තියෙන තුඩ තියෙන්නේ කුඩාම පැත්තේ කියන මතක තියාගන්න. තුඩ කියන්නේ මෙන්න මේක. මේ තියෙන තුඩ තියෙන්නේ කුඩාම පැත්ත. තව උදාහරණයක් ගත්තොත් ඉන්න බලන්නකෝ. 7 සහ 7. එතකොට අපි දන්න විශාලම සංඛ්‍යාව 7 කියලා දන්නවා. එහෙනම් ඔන්න 7 මම බලන්න. ඒ වගේම ගත්තොත් තව එකක් ගත්තොත් 0.3යි ගන්න. එහෙනම් විශාලම සංඛ්‍යාව මොකක්ද කියලා මම. විශාලම සංඛ්‍යාව වෙන 3 බිඳුවට වඩා එහෙනම් ඒ පැත්තට අපි අසමානතා ලකුණ ඔය විදිහට විශාල පැත්තට තමයි අපි අසමානතා ලකුණ ඒ ආකාරයට. එහෙනම් මෙන්න විශාල නිකිලේ පැත්තට මෙන්න මේ ආකාරයට යොදනවා. කුඩා නිකිලේ පැත්තට තමයි තුඩ තියෙන්නේ. විශාලම පැත්තට මේ කට ඇරලා තියෙන්න ඕනි. කුඩාම පැත්තට තමයි තුඩ තියෙන්න ඕනි. එහෙනම් මෙන්න මේ ආකාරයේ සංකේත දෙක අපි හඳුන්වන්නේ අසමානතා ලකුණු කියලා. අසමානතා ලකුණු කියලා අපි හඳුන්වනවා. අසමානතා ලකුණු. එහෙනම් ඔන්න සංඛ්‍යා රේඛාවක් දීලා තියෙනවා. එතකොට පුතේ සංඛ්‍යා රේඛාවේ අපි ගත්තොත් උදාහරණයක් වශයෙන් අසමානතා ලකුණු අපි කොහොමද බලන්නේ? යොදන්නේ කොහොමද කියලා බලන්න. 1යි 2යි කියන සංඛ්‍යා දෙකක්. ඕකෙන් විශාලම සංඛ්‍යාව අපි 2 කියනවා. 2ට උන්නේ. 0යි 1යි කියන සංඛ්‍යා දෙකක්. විශාලම සංඛ්‍යාව එහෙනම් 1 අසමාන. දැන් පුතේ ප්‍රශ්නයක් මෙන්න මෙහෙම. ඍණ 1යි 0යි තියෙන්නේ. ඍණ 1 හා 0. බලන්න ඔන්න ඍණ 1 මම ලකුණු කරලා පෙන්නන්න. මෙන්න ඍණ 1. මෙන්න 0. එතකොට පුතේ විශාලම සංඛ්‍යාව 0ද ඍණ 1ද කියලා. පුතේ මතක තියාගන්න ඕනි වම් පසේ ඉඳන් දකුණු පසට යන්න මේ පැත්තට යන්න සංඛ්‍යාවල අගේ වැඩි වෙනවා 1 2 3 4 5. ඒ කියන්නේ පුතේ එහෙනම් ඍණ 5 පොඩි ඍණ 4 ලොකුයි ඊට වඩා. නේ? ඍණ 4ට වඩා ඍණ 3 ලොකුයි. ඍණ 3ට වඩා ඍණ 2 ලොකුයි. ඍණ 2ට වඩා ඍණ 1 ලොකුයි. ඍණ 1ට වඩා බිංදුව විශාල. බිංදුවට වඩා 1 විශාල. එහෙනම් පුතේ මතක තියාගන්න බිංදුවයි ඍණ 1යි තිබ්බොතින් විශාලම සංඛ්‍යාව. ඒ කියන්නේ දකුණු පස තියෙන සංඛ්‍යාව තමයි විශාලම සංඛ්‍යාව වෙන්නේ වම් පස තියෙන සංඛ්‍යාවට වඩා. එහෙනම් බිංදුව විශාල. තව ප්‍රශ්නයක් ඇහුවොත් ඍණ 5ද විශාල ඍණ 2ද විශාල කියලා. එහෙනම් බලන්න අපි මේ සංඛ්‍යා දෙකෙන් දකුණු පසට තියෙන සංඛ්‍යාව. දකුණු පස තියෙන සංඛ්‍යාව බැලුවොත් ඉන්නේ ඍණ 2. එහෙනම් පුතේ ඍණ 2 තමයි විශාල. තව එකක් ගත්තොත් 4යි ඍණ 3යි ගන්න. එහෙනම් විශාලම සංඛ්‍යාව මොකක්ද කියලා අහුවොත් එහෙම අපි දන්නවා 4 කියලා. නේ? 4 තමයි විශාලම සංඛ්‍යාව. මම දන්නවා ඍණ 5යි ධන 1යි සලකනවා. දැන් ඔන්න ඍණ 5යි ධන 1යි මම සලකනවා. එතකොට බලන්න ඍණ 5යි ධන 1යි. දකුණු පස තියෙන්නේ 1නේ. ඒ කියන්නේ නම් විශාලම සංඛ්‍යාව වෙන්න ඕනි 1 පුතේ. විශාලම සංඛ්‍යාව 1 දකුණු පස තියෙන සංඛ්‍යාව තමයි විශාලම සංඛ්‍යාව කියලා අපි හඳුන්වන්නේ. එහෙනම් බලන්න මෙන්න මෙතන තියෙනවා අසමානතා ලකුණු භාවිතයෙන් නිත්‍ය සංසන්දනය කරපු වගුවක් දක්වලා තියෙනවා. ඒක වචනේ විස්තර වන ආකාරය අපිට ලියන්න කියලා තියෙනවා. ඔයාලගේ පෙළ පොතේ 69 පිටුව 5-3 අභ්‍යාසය. බලන්නකෝ 6 2ට වඩා විශාලයි. එහෙනම් 6 පැත්තට නිකන් පැරලා තියෙන්නේ. එහෙනම් 6 තමයි විශාලම සංඛ්‍යාව වෙන්නේ 2ට වඩා. එහෙනම් අපි ඊළඟ එක ලියනවා කොහොමද? 25 මම ලියන මෙන්න 25 මොකද වෙන්නේ 12ට වඩා
12ට වඩා විශාල වේ. වඩා විශාල වේ. 12ට වඩා විශාල වේ. අපි ලියන විදිය 12ට වඩා විශාල වේ. ඊළඟ එක ලියන්නේ කොහොමද එහෙනම් පුතේ? 4 මම මේ අකුරෙන් ලියන්නම්, ඉලක්කමෙන් ලියන්නම්, ඔයාලා අකුරෙන් ලියන්න. 4 බිඳුවට වඩා විශාල වේ. බිඳුවට වඩා විශාල වේ. ඒ කියන්නේ 4 පැත්තට කට යන තියෙන වඩා විශාල වේ. එහෙනම් මේක බලන්නකෝ. ඊළඟ එක ඒ කට ඇරලා තියෙන 7 නේද? 7 තමයි ලොකු සංඛ්‍යාව. එහෙනම් අපි කියනවා 7 මොකද වෙන්නේ? බිඳුවට වඩා විශාල වේ. 7 බිඳුවට වඩා විශාල වේ. ඕක අපි අනිත් පැත්ත ලියන්න. අනිත් පැත්ත කොහොමද ලියන්නේ? අනිත් පැත්ත තමයි නම් බිඳුව 7ට වඩා කුඩා වේ. නේ? බිඳුව 7ට වඩා කුඩා වේ කිව්වත් ඒක 7ක්. බිඳුව 7ට වඩා කුඩා වේ. එතකොට 7නේ විශාල සංඛ්‍යාව. එහෙනම් 7 බිඳුවට වඩා විශාලයි. එහෙනම් මේක ගත්තොත් ඉන්නේ 15 50ට වඩා කුඩා වේ කියලා කියන්නත් පුළුවන්. එහෙම නැත්නම් 50 තමයි විශාලම සංඛ්‍යාව. 15ට වඩා විශාල වේ. 15ට වඩා විශාල වේ. කියන විදිහ. අනිත් දෙයයන්ත් පුළුවන් පුතේ. මේ ඉලක්කම් දෙක මාරු කරගත්තා. ඒ කියන්නේ 15 50ට වඩා කුඩා වෙනවා. කුඩා වේ. මේක බිඳුව තමයි විශාලම සංඛ්‍යාව වෙලා තියෙන්නේ. එහෙනම් බිඳුව ඍණ 3ට වඩා මොකද වෙන්නේ? විශාල වඩා විශාල. මම මේ විශාල පදේ දාලා තමයි මේ වගුව සම්පූර්ණයෙන් පුරවන්නේ යන්නේ දැන් විශාල අපිට කුඩා වේ කියන එක ලියන්නත් පුළුවන්. කුඩා වේ කියලා આવති ඍණ 3 බිඳුවට වඩා කුඩා. මේක අතට ඉන්නේ ඍණ 1 ඍණ 8ට වඩා විශාල වේ. ඍණ 8ට වඩා විශාල වේ. වඩා විශාල වේ. විශාල වේ. හොඳයි. අවසාන එක බලන්නකො. ඍණ 2 තමයි විශාලම සංඛ්‍යාව වෙලා තියෙන්නේ. කට ඇරලා තියෙන ඍණ 2 පෙත ඉන්න ඍණ 2 මම ලියනවා. ඍණ 6ට වඩා විශාලයි. 6ට වඩා විශාලයි. ඕක අනිත් ආකාරයෙන් ලියුවොත් අපි කොහොමද ලියන්නේ? ඍණ 6 ඍණ 2ට වඩා කුඩා වේ කියලා අපි කියනවා. මේ ආකාරයට අපිට වචනයෙන් විස්තර කරගන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ අභ්‍යාසයෙන්ම තියෙන දෙවෙනි ප්‍රශ්නේ පහට දී ඇති සම්බන්ධතා හරිද වැරදිද යන්න ලියන්න. බලන්න. ඍණ 5 ඍණ 8ට වඩා කුඩායි. ඍණ 5 පැත්තට තමයි කට ඇරලා තියෙන්නේ. එහෙනම් සංඛ්‍යා රේඛාවක් ඇඳගත්ත තියෙන්නේ. මෙන්න මේ සංඛ්‍යා රේඛාවක් අපි අඳගමු ගන්න. මෙන්න මම සංඛ්‍යා රේඛාවක් අඳගමු. දැන් අපි ඊට එකපාරම ගන්න බෑ කියලා වගේ හිතෙනවා නම් අපි සංඛ්‍යා රේඛාවක් ඇඳගමු. මෙන්න බිඳුව සමාන ප්‍රමාණය 1 2 3 4 5 6 ඔන්න සංඛ්‍යා මේ පැත්ත ලක් කරනවා. වම් පසට සංඛ්‍යා තියෙනවා ඍණ 1 සමාන පරතරයෙන් ගන්නවා ඍණ 2 ඍණ 3 ඍණ 4 ඍණ 5 අනුව දකින්න. ඍණ 5 ඊළඟට ඍණ 6 දැන් බලමු පුතේ අපිට කියන සංඛ්‍යා දෙක. ඍණ 5 විශාලයිලු ඍණ 8. ඍණ 5 තියෙන්නේ මේ පැත්තේ මෙතන තියෙනවා ඍණ 5 ඍණ 8 තියෙන තව එහාට යනවා. එහෙනම් වම් පස් තියෙන සංඛ්‍යාව ලොකු සංඛ්‍යාව වෙන්නේ බෑනේ වම් පස් තියෙන සංඛ්‍යාව. දකුණු පස් තියෙන සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව වෙන්න ඕනේ. එහෙනම් පුතේ ඍණ 5 තමයි විශාලම සංඛ්‍යාව වෙන්නේ. එහෙනම් මේක හරිද වැරදිද යන්නේ මේක හරි. මේක හරි. දෙවෙනි එක ගත්තොත් ඉන්නේ දෙක මෙන්න මම සංඛ්‍යාව ලකුණු කරා 2 අනිත් එක ඍණ 3. එහෙනම් දකුණු පස් තියෙන සංඛ්‍යාව විශාල. දෙක තමයි විශාල වෙන්නේ. ඒ කියන්නේ මේ පැත්ත තමයි කට ඇරලා තියෙන්නේ. දෙකේ පැත්තට. හරිනේ ඉන්න. එහෙම තමයි වෙලා තියෙන්නේ. එහෙනම් මේකත් හරිය. දෙවෙනි ප්‍රකාශනයත් හරි. ඍණ 7 විශාලයිලු බිඳුවට වඩා. මෙන්න ඍණ 7 තියෙනවා. ඍණ 7. මේ මම හරියට දාන ඍණ 7. බිඳුව මෙතන තියෙනවා. එහෙනම් පුතේ දකුණු පස තියෙන බිඳුව. එහෙනම් බිඳුව තමයි ලොකු සංඛ්‍යාව වෙන්නේ. එහෙනම් බිඳුවට තමයි කට ඇරලා තියෙන්නේ. එහෙනම් මේ ප්‍රකාශය වැරදි. එහෙනම් මෙයාලා අසමානතා ලකුණු වල තියෙන එක වැරදි. අපි එහෙනම් වැරදි කියලා. ඍණ 2 සමානයිලු ධන 2.
මේ ඍණ දෙක මෙන්න මෙතන තියෙනවා. මෙන්න මම රවුන්ඩ් කරා ඍණ දෙක මේ දන්නේ. මේ දෙක කවදාවත් සමාන වෙලා තියෙනවද? නෑ නේ. අරක තියෙන්නේ කොච්චර ඒක ගාණක් ඇහින්නේ. එහෙනම් ඔබ සමානයි කියන එක වැරදි. වැරදි. ඊළඟට බලන්න. ඍණ 9 ලොකු විලු ධන 8 වඩා. ධන 8 මේ පැත්තේ තියෙනවා දකුණු පැත්තේ ඍණ පැත්තේ ඍණ 9 තියෙනවා. එහෙනම් දකුණු පැත්තේ 8 ලොකු සංඛ්‍යාව වෙන්න ඕනේ. එහෙනම් මේකත් වැරදි. මේ ප්‍රකාශනයක් කියලා තියෙන එක වැරදි. ඊළඟ එක තුනේ බලන්න. 6 ඍණ 4 ලොකු විලු. ඍණ 4 මෙතන තියෙන්නේ පුතුවක් මං අඳින්න මෙන්න ඍණ 4. ධන 6 තියෙනවා මේ. දකුණු පැත්තේ තියෙන සංඛ්‍යාව තමයි විශාලම සංඛ්‍යාව. ඒ කියන්නේ 6 තමයි ලොකු. 6 පැත්තේ තමයි අසමානතාවයේ කට ඇරලා තියෙන්නේ. නේ? එහෙනම් එහෙම නෙමෙයි වෙලා තියෙන්නේ. එහෙනම් මේකත් වැරදි. ඔන්න අපි නිකිල හඳුනාගත්ත ආකාරය. ඔන්න නිකිල සංසන්දනයේදී පහේ හතර අභ්‍යාසයක් බලමු. නිකිල සංසන්දනය කරන්න යන්නේ දැන් අපි දන්නවා විශාලම සංඛ්‍යාව තියෙන දකුණු පැත්ත. අපිට කියනවා මේ සංඛ්‍යා රේඛාවම සලකුණු කරගත් සංඛ්‍යා ආරෝහණ පරිපාලයට. ආරෝහණ පරිපාලයට කියලා කියන්නේ කුඩාම සංඛ්‍යාව ඉඳන් විශාලම සංඛ්‍යාව දක්වා. එහෙනම් පුතේ අපි දන්නවා විශාලම සංඛ්‍යාව 4 කියලා. කුඩාම සංඛ්‍යාව අපි දන්නවා එහෙනම් ඍණ 2. මොකද මේ පැත්තට යන්න සංඛ්‍යාවල අගය එන්න වැඩි. එහෙනම් කුඩාම සංඛ්‍යාව වෙන්නේ වම් පස ලකුණු කළ ඍණ 2. ඊට ඉදිරියෙන් තියෙනවා ඉස්සරහින් 1. ඊළඟට විශාලම සංඛ්‍යාව විදිහට තියෙනවා 7. මෙන්න ආරෝහණ පරිපාලක මාතක. කුඩාම සංඛ්‍යාව නම් විශාලම සංඛ්‍යාව දක්වා සංඛ්‍යා ලකුණු කරලා තියෙනවා. ඊට පස්සේ කියන උපදේ තව එකක් සංඛ්‍යා රේඛාව භාවිතයෙන් දී ඇති නිකිල අවරෝහණ පරිපාලන සකස් කරනවා. එන සංඛ්‍යා රේඛාව භාවිතයෙන් සංඛ්‍යා රේඛාවක් අඳින්නේ මොන සංඛ්‍යා රේඛාවක් කියන්නේ? දැන් මගේ සංඛ්‍යා රේඛාව චුට්ටක් ඇදමු. අපි සරල රේඛාවක් නැති අකාරයි. ඉතින් අඳින්නේ අජුලතිය තමයි අපි අඳින්නේ. රේඛාවක් අඳින්නේ අපි අජුලතිය. ඔන්න මෙතන මම ලකුණු කරන්නේ. මේ පැත්තේ තියෙන ධන සංඛ්‍යා 1 2 3 4 අපි තින්නවත්තු අපි අඳින්න පුළුවන් නේ ඉස්සර මම ඉතරක් ඇඳලා නවත්තනවා. මෙතන මේ වෙන දෙක සමාන පරතරයෙන් අපි ගන්න. වෙන ඔන්න සමාන පරතරයෙන් ඉතුරු මම ඔන්න සංඛ්‍යා ටිකක්. දැන් බලමු බිංදුව ලකුණු කරමු. මෙන්න බිංදුව ලකුණු කරා. ඍණ 4කුත් තියෙනවා. ඍණ 4ක් ලකුණු කරා. ඍණ 2කුත් තියෙනවා. ඍණ 2ක් ලකුණු කරා. දෙකකුත් තියෙනවා. දෙකක් ලකුණු කරා. දැන් ඔන්න මම සංඛ්‍යා ටික සලකුණු කරලා ඉවරයි. දැන් අපිට කියන්න පුළුවන් කුඩාම සංඛ්‍යාව මොකද ඍණ 4. අපිට මේක කියන්නේ අවරෝහණ පරිපාලය. අවරෝහණයි කියලා කියන්නේ විශාලම සංඛ්‍යාව විනා කුඩාම සංඛ්‍යාව දක්වා යන්නේ. එහෙනම් පුතේ මේකේ විශාලම සංඛ්‍යාව වෙන්නේ දකුණු පස තියෙන සංඛ්‍යාව. කීයද? 2. ඊට පස්සේ බැලුවොත් බිංදුව. ඊට පස්සේ ඍණ 2 ඊළඟට ඉන්න අවසානයේ කුඩාම සංඛ්‍යාව තමයි ඍණ 4. මෙන්න අවරෝහණ පරිපාලයට අපි සකස්. අපි ආරෝහණ සහ අවරෝහණ ඉගෙන ගන්නවා පහේ පන්තියේ හතරේ පන්තියේ අපි ඉගෙන ගන්නවා. එහෙනම් පුතේ ඊළඟ එකට කියන තුන්වෙනි ප්‍රශ්නේ සංඛ්‍යා රේඛාව භාවිතයෙන් දී ඇති කියලා ආරෝහණ පරිපාලය ලියන්න. සංඛ්‍යා රේඛාව භාවිතයෙන් අපි සංඛ්‍යා රේඛාවක් ඇඳලා ඔබ දැන් සංඛ්‍යා ලකුණු කරන්නේ. ඒකෙන් ආරෝහණ පරිපාලය ලියන්න කිව්වොත් කුඩාම සංඛ්‍යාව වෙන්නේ ඍණ අගයෙන් වැඩි අගය. ඍණ වැඩි අගය තමයි කුඩාම සංඛ්‍යාව. ඒ කියන්නේ ඍණ 4 තමයි කුඩාම සංඛ්‍යාව. ඊට පස්සේ ඍණ අගය වැඩි මොකද්ද? ඍණ 2 තමයි ඊළඟට ඒකට වඩා විශාල. එහෙනම් ඍණ 2කට වඩා විශාල සංඛ්‍යාව වෙන්නේ කීයද? ඍණ 1. එහෙනම් ඊළඟට විශාල සංඛ්‍යාව වෙනවා බිංදුව. ඊළඟට විශාලම සංඛ්‍යාව වෙන්නේ ධන 2. ලකුණු පස් තියෙන සංඛ්‍යාවක් නේ ධන 2 වෙන්නේ. එහෙනම් ධන 2 තමයි විශාලම සංඛ්‍යාව වෙන්නේ. එහෙනම් පුතේ මෙන්න හතරවෙනි ප්‍රශ්නේ තියෙනවා ළමයින් සිදුවෙන්නේ වයස අවුරුදු වලින් නිරූපණය කළ පහත් දැක්කෙන සංඛ්‍යා රේඛාව සලකන්න. ඒ අනුව පහත ප්‍රශ්න වලට උත්තර සපයන්න. ඕන. මීනා දෙකෙන් ලකුණු කරලා තියෙනවා. සීතාගේ වයස 5යිලු රාණීගේ වයස 7යි කියලා මේ රූපේ අපිට පේන්න තියෙනවා. එහෙනම් බලන්න පළවෙනි ප්‍රශ්නේ අහනවා ළමයින්ගේ වයස අවරෝහණ පරිපාලය ලියන්න. අවරෝහණයි කියලා කියන්නේ මොකක්ද? මේ විශාලම එකේ ඉන්න ළමයින්ගේ වයස. එහෙනම් විශාලම වයස තියෙන 7. ඔන්න එහෙනම් දීපුවා. ඊට අඩුයි 5. ඊට පස්සේ අඩුයි 2. ඔන්න අවරෝහණ පරිපාටියට මම අවරෝහණ පරිපාටිය. වයස ලියන්න කියලා නම් නෙමෙයි. ඒ නිසා ඔන්නම වයස තමයි ලියන්නේ. දෙවෙනි ප්‍රශ්නේ කියනවා ළමයින්ගේ නම් වයස අඩු වෙන පිළිවෙලද කියන්නේ. වයස අඩු වෙන.
වයස වැඩිම කෙනා කවුද? දැන් නම් කියනවා. රාණී වැඩිනේ 7යි රාණී වැඩිම කියලා. ඊළඟට අඩුයි සීතා. රාණීට වඩා වයස අඩුයි සීතා. සීතරත් වඩා වයස අඩුයි කවුද? මීනා. මීනා වයස අඩුයි. මීනා වයස අඩුයි. හොඳයි. ඔන්න රාණී සීතා මීනා තමයි වයස අඩු වෙන පිළිවෙත මම ඔන්න ලියලා තියෙන්නේ. එහෙනම් පුතේ තුන්වෙනි ගැටලුව එකේ තියෙන මෙන්න වැඩිමහල් ළමයා කවුද බහල් ළමයා කවුද? එහෙනම් වැඩිමහල් අපිට කියන්න පුළුවන් රාණී කියලා. වැඩිමහල්ම ළමයා රාණී කියලා. එහෙනම් වයස අඩුම ළමයා වෙන්නේ කවුද? මීනා තමයි වයස අඩුම ළමයා වෙන්නේ. මීනා තමයි වයස අඩුම ළමයා. එහෙනම් පුතේ ඊළඟ ප්‍රශ්නේ දිගටින් පස්වෙනි එක මෙහෙම තියෙන එක්තරා දිනක ලෝකයේ නගර කිහිපයක උෂ්ණත්වයන් පහක් දක්වන සංඛ්‍යා රේඛාවේ සෙල්සියස් අංශක වලින් සලකුණු කර ඇත. පීකින්, ටෝකියෝ, නවදිල්ලි, මෙල්බන්. පීකින් ඍණ 3යි, ටෝකියෝ ඍණ 1යි, නවදිල්ලි 2යි, මෙල්බන් 5. ඔය ආකාරයට තමයි සංඛ්‍යා ලකුණු කරලා තියෙන්නේ. අඩුම උෂ්ණත්වයක් තිබුණා ඍණ අඩුම තියෙන ඍණාගියෙන් වැඩි මේක බලන්න. මේ කියන්නේ ඍණ 3නේ. පීකින් තමයි අඩුම උෂ්ණත්වය. ඒ කියන්නේ වම්පස තියෙන නගරයේ තමයි අඩුම උෂ්ණත්වයක් තියෙන්නේ. පීකින්. දෙවෙනි ප්‍රශ්නයම වැඩිම උෂ්ණත්වයක් තිබුණා කියලා. එහෙනම් වැඩිම තියෙන්නේ දකුණු පසනේ මෙල්බන්. ලියනවා අපි එහෙනම් මෙල්බන්. තුන්වෙනි ගැටලුව ඒ කියනවා පීකින් නගරයේ උෂ්ණත්වය නවදිල්ලි නගරයට වඩා එක කීයකින් නැද්ද? පීකින් මෙන්න ඍණ 3යි මොන මම පොඩි මාක්කයක් දාගත්තා. නවදිල්ලියේ 2යි. එහෙනම් කොච්චරක් අඩුයිද කියලා මොන බලමු අඩු ගන්න. 1යි 2යි 3යි 4යි 5ක් අඩුයිනේ. එහෙනම් ඒකක කීයක් අඩුයිද? 5යි. ඒකක 5ක් අඩුයි. ඒකක 5යි. ඒකක 5ක් අඩුයි. හතරවෙනි ගැටලුව ඒක අහනවා නවදිල්ලි හා පීකින් අතරද නවදිල්ලි හා මෙල්බන් අතරද උන් එකක් කියන නවදිල්ලි හා පීකින් නවදිල්ලි හා පීකින් අතරද නවදිල්ලි හා මෙල්බන් අතරද උෂ්ණත්ව වෙනස සැලකුව විට වැඩි වෙනසක් ඇත්තේ කුමන අවස්ථාවේද අපි දන්නවනේ නවදිල්ලි හා පීකින් අතර උෂ්ණත්ව වෙනස 5යි කියලා නවදිල්ලි නම් පීකින් වෙනකම් උෂ්ණත්ව වෙනස 5යි දැන් අපි බලමු නවදිල්ලි නම් මෙල්බන් නවදිල්ලි මෙතන තියෙනවා මෙල්බන් කියනවා එහෙනම් එහෙනම් බලමු 1යි 2යි 3යි නවදිල්ලි නම් මෙල්බන් වල උෂ්ණත්ව වෙනස 3යි එහෙනම් සැලකුව විට වැඩි වෙනසක් ඇත්තේ කුමන අවස්ථාවේ එහෙනම් අවස්ථාව තමයි නවදිල්ලි පීකින් නවදිල්ලි පීකින් එහෙනම් උත්තරේ වෙනවා නවදිල්ලි හා පීකින් නවදිල්ලි හා පීකින් නවදිල්ලි හා පීකින් හොඳයි දැන් එහෙනම් අපි යනවා අනුයාත නොවන නිකිල දෙකක් අතර නිකිල සොයන්න. අනුයාත නොවන එක ළඟ පිළිගන්නේ නැති සංඛ්‍යා දෙකක් අතර නිකිල හොයන්නයි යන්නේ. ඒතකොට පුතේ අපි දන්නවා මම හැවුවොත් එහෙම අපි සංඛ්‍යා රේඛාවක් මම හැවුවොත් 5යි නැත්නම් 2යි 5යි අතර ඔන්න 2 සහ 5 අතර තියෙන සංඛ්‍යා මොනවාද? නිකිල මොනවාද කියලා. 2 හා 5. 3යි 4යි 2ත් 5ත් අතර තියෙන 3 සහ 7ද විතරයි. ඔය වගේ අන්‍යත නොවන නිකිල දෙකක් අතර නිකිලයන් අපි හොයන්නයි දැන් මෙතනදී යන්නේ. නිකිලයන් හොයන්න තමයි දැන් අපි යන්නේ. එහෙනම් බලමු එහෙනම් මෙතන දීලා තියෙන වගු. මොන නිකිලිය විදිය. ඔයාලා පෙර පොතේම තියෙන වගුවක් තමයි මේ තියෙන. බලන්නකො මේක උඩට විස්තර කරනවා මම. ඍණ 4 සහ ධන 1. මම එහෙනම් ඍණ 4 මාක් කරගන්න මෙතන. මෙන්න ඍණ 4 සහ 1. මෙන්න ධන 1. ඍණ 4 හා 1. අතර තියෙන සංඛ්‍යා මොනවද? ඍණ 4 හා ධන 1 අතර තියෙන සංඛ්‍යා ඍණ 3 ඍණ 2 නේ ඍණ 1 බිංදුව. ඔච්චරයිනේ තියෙන සංඛ්‍යා. නේ ඔන්න මේ නිකිල දෙක අතර තියෙන සංඛ්‍යා ටික සංඛ්‍යා රේඛාවට අනුවම බිංදුව සහ ඍණ 5 අතර. එහෙනම් මම අර දකුණු කරපු සංඛ්‍යා දෙක මකන්නම්කෝ. ඒක අපිට ඔන්න මම වෙන ඉරි කෑල්ලකින් මම දැන් ඔබට බැලු ගමන් කියන්න පුළුවන්.
බිංදුවයි ඍණ 5යි. ඒක බලන්න බිංදුව මෙන්න ඍණ 5. ඔය දෙක අතර තියෙන නිකිල මොනවද? එහෙනම් ඍණ 4 ඍණ 3 ඍණ 2 ඍණ 1 බිංදුව එන්නේ නෑනේ ඍණ 1. ඔක අනිත් පැත්ත ලියන්නත් පුළුවන් ඈ. බිංදුව සහ ඍණ 5. ඍණ 1 සහ ඍණ 5 අතර බලන්න ඍණ 1 ඍණ 5. එහෙනම් ඍණ 1යි ඍණ 5යි. මෙන්න ඍණ 1 මෙන්න ඍණ 5. ඔන්න ඍණ 1 මෙන්න ඍණ 5. ඔය දෙක අතර තියෙන සංඛ්‍යා බලන්නකො. තියෙන්නේ සංඛ්‍යා 3යි. මොනවද මේ සංඛ්‍යා 3? ඍණ 4 ඍණ 3 ඍණ 2. සංඛ්‍යා. අපි සමහර අවස්ථාවල කියන මේ සංඛ්‍යා ආරෝහණ පිළිවෙල කියන්න අවරෝහණ පිළිවෙල කියන්න ආරෝහණ පිළිවෙල කියන්න. ඒක අපි දැනගන්න කුඩාම සංඛ්‍යාවෙන් නන්නේ. මම මේ ඔක්කොම ලියලා තියෙන කුඩාම සංඛ්‍යාවෙන් නම්. ඒ කියන්නේ ආරෝහණ පිළිවෙල තමයි ඔය ලියලා තියෙන්නේ. ඍණ 3 සහ ධන 3. බලන්න ඕන මම ඍණ 3 මෙතන ලකුණු කරා. ධන 3 තියෙන මම මෙන්න මේ සංගල වරහණක් දාගෙන එහෙම දානවා. ඍණ 3යි ධන 3යි. එහෙනම් තියෙන සංඛ්‍යා බැලුවොත් ඍණ 2 ඍණ 1 නේ බිංදුව 1 2 එන්න තියෙන සංඛ්‍යා ටික අපි ඔය ආකාරයට අපි සංඛ්‍යා රේඛාවක් ඇදගෙනවත් කරන්න පුළුවන්. නැත්නම් අපිට ඔන්න කල්පනා කරලා බලන්න පුළුවන් සංඛ්‍යා රේඛාවක් තියෙනුන සංඛ්‍යා දැන් කොහෙද අපි දැන් ඔළුවේ ඇඳලා තියෙන්නේ. ලැබෙන්න ඕනේ සංඛ්‍යා රේඛාවක් වෙන සංඛ්‍යා සලකුණු කරපු සහ ධන සංඛ්‍යා සලකුණු කරපු සංඛ්‍යා රේඛාවක්. හරි. එහෙනම් 2 සහ 8 අතර ඇති නිකුල සියල්ල යා දක්වන්න. 5 5 අභ්‍යාසයේ පිටුව 72 වෙනි පිටුවේ වලට තියෙනවා. එතකොට 2යි 8යි අතර 2 සහ 8 2 සහ 8 එහෙනම් 3 නේ 4 5 6 7 8 ඉන්නේ නෑනේ ඔන්න 2යි 8යි අතර තියෙන සංඛ්‍යා ටික මම ඔන්න කියන්නේ 5 සහ 13 5ට පස්සේ නම් 6 නේ ධන සංඛ්‍යා ගන්න නම් එකෙන් අපිට පුළුවන් ලේසියෙන් කියන්න පුළුවන් 6 7 8 9 10 11 12 විශාලම සංඛ්‍යාවයි කුඩාම සංඛ්‍යාවයි තමයි අපෙන් අහන්නේ. මෙන්න සංඛ්‍යා ටික ලියුවා. එහෙනම් පුතේ මේකේ විශාලතම සංඛ්‍යාව කීයද? විශාලතම නිකිලය. විශාලතම සංඛ්‍යා ටික ලියුවා ඉස්සෙල්ලාම අපිට. විශාලතම නිකිලය. එහෙනම් විශාලතම නිකිලය වෙන්නේ 12. එහෙනම් අහනවා කුඩාතම නිකිලය. කුඩාතම නිකිලය. කුඩාතම නිකිලය. එහෙනම් බලමු කුඩාම නිකිලය මොකක්ද කියලා මේක. කුඩාතම නිකිලය. කුඩාතම නිකිලය තමයි 6. ඔන්න විශාලතම නිකිලය හා කුඩාතම නිකිලයම කියලා තියෙනවා. ඍණ 4 හා ධන 4 ඇති නිකිල සියල්ල ලියා දක්වන්න. එහෙනම් මේ සංඛ්‍යා රේඛාවක් හඳාට පස්සේ අපිට පැහැදිලි අවබෝධයක් තියෙනවා. ඍණ 4යි ධන 4යි අතර තියෙන සංඛ්‍යා තමයි ඍණ 3 මොනවම ලියනවා. ඍණ 2 ඍණ 1 බිංදුව 1 2 3 ඔන්න ඍණ 4 සහ ධන 4 අතර ඇති නිකිල සියල්ලම. ඊළඟ ප්‍රශ්නේ තියෙනවා ඍණ 10ත් ඍණ 2ත් අතර පවතින කියලා. එහෙනම් ඍණ 10ට පස්සේ අඩුවෙන් එක ඍණ 10. ඊළඟ එක ඍණ 8. ඊළඟ එක ඍණ 7. ඊළඟ එක ඍණ 6. ඊළඟ එක ඍණ 5. ඊළඟ ඍණ 4. ඊළඟ ඍණ 3. ඊළඟ ඍණ 2 එන්නේ නේ 10යි ඍණ 2යි අතර තියෙන නිකිල සියල්ල මොනවද කියන්නේ. පස්වෙනි ගැටලුව තියෙනවා 2 සහ ඍණ 5 අතර ඇති නිකිල සියල්ල ආරෝහණ ප්‍රතිපාටියට. එහෙනම් අපි සංඛ්‍යා රේඛාවක් ඇඳගත්තොත් සංඛ්‍යා රේඛාව මෙහෙම ඇඳ ගන්නවම ඒක අපිට ආරෝහණ ප්‍රතිපාටි හරි ලේසි. මේ පැත්තේ ඍණ සංඛ්‍යා තියෙන වෙන එක සමාන ප්‍රමාණයෙන් මොනවද ලකුණු කරලා ඍණ 2 ඍණ 4 ඍණ 5 ධන පැත්තට දෙයක් ලකුණු කරමු. 1 2 3 ආයෝනේ ඔතනින් අපි නවත්තමු සංඛ්‍යා රේඛාව. හරි. ඉන්න ඒක පුත්තිදුවම. දැන් බලන්න 2 සහ ඍණ 5 අතරනේ. 2 මෙන්න මෙතන තියෙනවා. 2 තියෙනවා.
ඍණ පහ මෙන්න තියෙනවා. එහෙනම් මේ සංඛ්‍යා දෙක අතර තියෙන නිකිල ආරෝහණ පටිපාද. එහෙනම් විශාලම සංඛ්‍යාව තමයි දකුණු පස තියෙන්නේ. එහෙනම් කුඩාම සංඛ්‍යාව තමයි වම් පස තියෙන්නේ. ඒ කියන්නේ එහෙනම් ඍණ 4 නේ ඍණ 3 ඍණ 4ට වඩා විශාලයි ඍණ 3 ඍණ 3ට වඩා විශාලයි ඍණ 2 ඍණ 2ට වඩා විශාලයි ඍණ 1 ඍණ 1ට වඩා විශාලයි බිංදුව බිංදුවට වඩා විශාලයි 1 1ට වඩා විශාලයි 2 නමුත් 2 ලියන්නේ නෑ. ඔන්න ආරෝහණ පටිපාදයට අපි. එහෙනම් පුතේ ඔන්න සංඛ්‍යා රේඛාවක ධන නිකිල ලකුණු කරා, ඍණ නිකිල ලකුණු කරා, සංඛ්‍යා රේඛාවක තියෙන ලක්ෂණ අපි හඳුනාගත්තා. නේ? නිකිල සංසන්දනය කරා. එහෙනම් පුතේ දැන් තියෙන ඔයාලගේ දෙක පිටුවේම මේ සම්පූර්ණ පාඩමේ සමස්තය වශයෙන් මිශ්‍ර අභ්‍යාසයක් තියෙනවා. මේ මිශ්‍ර අභ්‍යාසය බලන්නකො කියන එක සංඛ්‍යා රේඛාවක් මත පහ ඍණ 3 සහ ඍණ 2 සලකුණු කර දක්වන්න. ඒවා ආරෝහණ පටිපාදයට ලියන්න. ඔන්න පුතේ මම සංඛ්‍යා රේඛාවක් යන සමාන පරතරයක් පිළිගන්නේ. එහෙනම් ඔන්න මම ලකුණු කරා 5. කියලා තියෙන සංඛ්‍යාව ලකුණු කරා 5. ඊළඟ ඍණ 3 මෙන්න තියෙනවා ඍණ 3. දෙකක් සලකුණු කරා. ඊළඟ ඍණ දෙකක් සලකුණු කරන්නේ මෙන්න ඍණ දෙක මම සලකුණු කරා. එහෙනම් පුතේ ඒක සලකුණු කරලා ඉවරයි. ඒවා ආරෝහණ පටිපාදයට කුඩාම සංඛ්‍යාව විශාලම සංඛ්‍යාව දන්නවා දකුණු පස් තියෙන්නේ. එහෙනම් වම් පස් තමයි කුඩාම සංඛ්‍යාව. වම් පස් තියෙන සංඛ්‍යාව ඍණ 3. ඊට පස්සේ ඍණ 2. ඍණ 2ට වඩා විශාල සංඛ්‍යාව තමයි මේ සලකුණු කරලා තියෙන්නේ 5. ඔන්න පුතේ ආරෝහණ පටිපාදයට මම ඒක දෙවෙනි ගැටලුවේ සංඛ්‍යා රේඛාවේ PQR මගින් නිරූපණය වන සංඛ්‍යා ලියා දක්වන්න. PQR P මගින් නිරූපණය වෙනවා 1. ඔන්න P මගින් නිරූපණය වෙනවා 1. ලිව්වා 1. ඊළඟට පුතේ Q මගින් නිරූපණය වෙනවා 4 නේ. Q මගින් නිරූපණය වෙනවා 4 ඒකයි. ඊළඟට පුතේ R මගින් නිරූපණය වෙනවා 6. R මගින් නිරූපණය වෙනවා 6. ඔන්න මම ඒකයි. නිරූපණය වෙන සංඛ්‍යා ලියා දක්වන්න. හරි දේසි. දැන් බලුවොත් ඊළඟ තුන්වෙනි ගැටලුව සංඛ්‍යා රේඛාවක් ඇසුරු කරගමින් පහත් දී ඇති අගයන් ආරෝහණ පටිපාදයෙන් ලියන්නේ සංඛ්‍යා රේඛාවක් අපි ඇඳගත්තාට පස්සේ බලන්න ආරෝහණ පටිපාදයෙන් තමයි අපි ලියන්නේ. කියන්නේ කුඩාම සංඛ්‍යාව ඉඳන් එහෙනම් කුඩාම සංඛ්‍යාව තියෙන වම්පස තියෙන එහෙනම් සංඛ්‍යාව තමයි ඍණ 4. ඒකට වඩා විශාල එක ඍණ 1. ඊට වඩා විශාල එක බිංදුව. ඊට පස්සේ විශාල එක එහෙනම් විශාලම සංඛ්‍යාව තමයි 3 දෙක. අපි සංඛ්‍යා රේඛාවක් ඕන නම් ඇඳගන්න. ඇඳලා ওই සංඛ්‍යා ටික ලකුණු කරන්න. ඊට පස්සේ උට පැහැදිලි අවබෝධයක් මේ සංඛ්‍යා රේඛාවෙන් කොහොමද මේ සංඛ්‍යා ටික අපි ආරෝහණ පටිපාදයට තියාගත යුත්තේ කියලා. සංඛ්‍යා රේඛාවක යන සංඛ්‍යා සලකුණු කරන්න. මෙන්න සංඛ්‍යා රේඛාවක් ඇඳලා හොඳයි පුතේ ඍණ 6ක් නෑ මේක සලකුණු කරා. එහෙනම් මම ඍණ 6ක් මෙන්න ගන්නවා මෙතන ඍණ 6. ඕක තමයි නේද? පහට පස්සේ තියෙන ඍණ 6. ඔන්න මම මේක ඇඳලාම සලකුණු කරා. හොඳයි. ඍණ දෙකක් සලකුණු කරන්න ඒකක් සලකුණු කරා මෙන්න ඍණ දෙක. ඊළඟට ඍණ එකක් සලකුණු කරන්න ඒකක් සලකුණු කරා මෙන්න ඊළඟ සලකුණු කරන්න බිංදුව ඒකක් සලකුණු කරා බිංදුව ඔන්න ඊළඟ සලකුණු කරන්න එක ඒකක් සලකුණු කරා. ඊළඟට 3 ඊළඟට 5 ඔන්න සංඛ්‍යා අපි සලකුණු කරලා මේ අපි කියලා තියෙන සංඛ්‍යා ටික අපි ලස්සනට සලකුණු කරා මෙන්න මේ විදිහට. හොඳයි. දැන් එහෙනම් අපිට ඒක කියන සලකුණු කරලා සලකුණු කළ සංඛ්‍යාවලින් විශාලතම නිකිලය කුමක්ද? විශාලම එක තියෙන දකුණු පැත්තේ තියෙන විශාල මගේ කීයද 5. ඔන්න සලකුණු කරපු එකෙන් විශාල මගේ 5. කුඩාම ඒවා තියෙන වම් පැත්තේ. වම් පැත්තේ තියෙන කුඩාම සංඛ්‍යාව සලකුණු කරපු එක ඍණ 6 අපි ඇඳලා සලකුණු කරපු එක නේ. ඒ කියන්නේ මේක තමයි කුඩාම සංඛ්‍යාව. ඍණ 6. හොඳයි පුතේ. ඊළඟට අපි යනවා බලන්න මෙහෙම ප්‍රශ්නයක් දීලා දෙනවා. අසමානතා ලකුණු යොදනවා. අපි දන්නවා අසමානතා ලකුණක තුඩ තියෙන්න ඕනි කුඩා සංඛ්‍යාව. සංඛ්‍යාවේ කුඩාම පැත්ත තමයි. සංඛ්‍යාව විශාල පැත්ත තමයි අසමානතාවේ කට ඇරලා තියෙන්නේ. දැන් අපි දන්නවා ඍණ 6යි ධන 3යි ගත්තොත් එහෙම ඍණ 6 තියෙන්නේ වම් පැත්තේ. ධන 3 තියෙන්නේ දකුණු පැත්තට වෙන්නේ. දකුණු පැත්තේ නම් විශාලම සංඛ්‍යාව තමයි. ඍණ 2 සහ ඍණ 1 ගත්තොත් බලන්න මෙන්න මෙතන තියෙන ඍණ 2 සහ ඍණ 1. ඍණ 2යි ඍණ 1යි.
මේ දෙකේ විශාලම සංඛ්‍යාව දකුණු පැත්තේ තියෙන සංඛ්‍යාව මොකද්ද? ඍණ 1. එහෙනම් ඍණ 1 තමයි විශාලම සංඛ්‍යාව. බිංදුව ඍණ 2. අපි සංඛ්‍යා රේඛාව උඩ තියෙන සංඛ්‍යා රේඛාවෙන්ම සංසන්දනය කරලා බිංදුවයි ඍණ 2යි තියෙන්නේ. එතන බිංදුවයි ඍණ 2යි ගත්තොත් එහෙනම් බලන්න. දකුණු පැත්තේ තියෙන්නේ බිංදුව. එහෙනම් බිංදුව තමයි විශාලම සංඛ්‍යාව. ඍණ 2කට වඩා. ඊළඟ සංඛ්‍යාව ගත්තොත් 5යි ඍණ 1යි සලකුවොත් පහ මෙහි තියෙනවා ඍණ 1 තියෙන්නේ වම් පැත්තේ. එහෙනම් 5 තමයි ලොකුම සංඛ්‍යාව වෙන්නේ පුතේ. ඍණ 1යි ඍණ 6යි ගත්තොත් මෙන්න ඍණ 1 මෙන්න ඍණ 6. 1යි 6යි තිබ්බොත් 6 ලොකු වුණාට ඍණ 1යි ඍණ 6යි තිබ්බොත් ලොකු සංඛ්‍යාව වෙන්නේ දකුණු පැත්තට වැඩිපුර තියෙන්නේ. විද දකුණු පැත්තට තියෙන්නේ ඍණ 1 මේ සංඛ්‍යාව දෙක. ඒ කියන්නේ විශාල සංඛ්‍යාව ඍණ 1යි පුතේ. ඊළඟ ගියොත් ඉන්නේ ඒක තුන්වෙනි කොටස ඍණ 6 සහ 5 අතර ඇති සියලුම නිකල අවරෝහණ ප්‍රතිපාදනය යන අවරෝහණ කියලා කියන්නේ විශාල සංඛ්‍යාවක්. 5ට අඩු එක 4. සංඛ්‍යා රේඛාව දැනගන්න අපිට පහසුන් කියන්න පුළුවන්. මේකට අපි දැන් දැනගන්න ඕනේ. එහෙනම් 3. විශාල මේකේ නම අඩු වෙන්න දෙන අවරෝහණ විශාල සංඛ්‍යාවෙන් කුඩා වෙන 1. ඊට පස්සේ බිංදුව. ඊට පස්සේ ඍණ 1. ඊට පස්සේ ඍණ 2. ඊට පස්සේ ඍණ 3. ඊට පස්සේ ඍණ 4. ඊට පස්සේ ඍණ 5. ඍණ 6 ඉන්නේ නෑනේ. ඔන්න අවරෝහණ ප්‍රතිපාදිත අපි ඒක සකස් කරනවා. අවරෝහණ ප්‍රතිපාදිත සකස් කරනවා. දැන් පුතේ ප්‍රශ්නයක් අහන ඔය සංඛ්‍යා රේඛාව අනුව මම කියන්න පුළුවන් මෙන්න මෙතන තියෙන ඍණ 6. ඍණ 6 ඉඳන් අපිට කියලා තිබ්බේ ධන 5 දක්වා තියෙන සංඛ්‍යා. එහෙනම් 6යි 5යි නැතුව 4ට වඩා 3 අඩුයි එහෙමම අපිට ලියා ගන්න පුළුවන්. ඔන්න සංඛ්‍යා රේඛාවත් මම දැන් මොන උදව්වකට ගත්තා. ඊළඟට බලමුකෝ ඍණ 1 හා ධන 1 අතර නිකල කීයක් තියෙනවද? ඍණ 1යි ධන 1යි අතර නිකල එකක් තියෙනවා. බිංදුව කියන්නේ නිකලයන්නේ. එහෙනම් 1යි නිකල. 1යි ධන 1යි අතර නිකල එකක් තියෙනවා. ඊළඟට පුතේ බලමු ඊළඟ ප්‍රශ්නෙත් අහන්න. බිංදුව හා 5 අතර නිකල කීයක් තිබේද? බලන්න බිංදුව මෙන්න 5. එහෙනම් බලන්න බිංදුවයි 5යි අතර තියෙන නිකල 1යි 2යි 3යි 4යි. sorry. බිංදුවත් 5ත් අතර ඍණ නිකල කීයක් තියෙනවද කියලා. එහෙනම් ඍණ නිකල නෑ. ධන නිකල නම් 4ක් තියෙනවා. ඍණ නිකල තියෙන්නේ පුතේ බිංදුවයි. ඍණ නිකල බිංදුව. ලක්ෂණ දියන්. ඍණ නිකල බිංදුවයි. ඍණ නිකල බිංදුව. කක්වත් නෑ. නැත්නම් අපිට කියන්න පුළුවන් කිසිවක් නැත කියලා. කිසිවක් නැත. ඍණ නිකල කීයක් තියෙද කිසිවක් නැත. එන්නේ කියලා මුකුත් නැහැ බිංදුවයි 5යි. ඊළඟ ගැටලුව ගමු ඍණ 6 හා බිංදුව අතර ධන නිකල කීයක් තිබේ? ඍණ 6යි බිංදුවයි අතර. එහෙනම් ඒකේ ධන නිකල නෑ. ඒත් බිංදුවයි. එහෙම නැත්නම් කිසිවක් නැත. ඍණ නිකල නම් එතන තියෙන්නේ. කිසිවක් නැත. ඊළඟ ප්‍රශ්නට આવුම්. අවසාන ප්‍රශ්නයක තියෙන ඍණ 1 හා ධන 1 අතර ධන හෝ නිකිල තිබේ. ධන හෝ ඍණ හෝ නිකිල තිබෙනවා. ඍණ 1යි ධන 1යි අතර ධන හෝ ඍණ නිකිල තියෙනවා. එහෙනම් පුතේ අපි දන්නවා කතන්දරයක් මොකද්ද? අපි දන්න කතන්දරේ මොකද්ද? බිංදුව ධන වෙන්නේ නැති ඍණ වෙන්නේ නැති සංඛ්‍යාවක්. එහෙනම් ඍණ 1යි ධන 1යි අතර නිකිල තිබේද? ධන හෝ ඍණ හෝ නිකිල තිබේද? නැත. ඍණ හෝ ධන නිකිල නැත. බිංදුවට ලකුණක් නැහැ. ඍණ වෙන්නේ නැහැ. ධන වෙන්නේ නැති සංඛ්‍යාවක් තමයි බිංදුව කියලා කියන්නේ. එහෙනම් ඔන්න අපි සංඛ්‍යා රේඛාව පාඩම සාකච්ඡා කරමු. සංඛ්‍යා රේඛාවක් ලකුණු කරන ආකාරය වම් පස් තියෙන සංඛ්‍යා ඍණ සංඛ්‍යාත් දකුණු පස් තියෙන සංඛ්‍යා ධන සංඛ්‍යාත් මෙතන ධන නිකිලත් වම් පස් තියෙන ඍණ නිකිලත් අසමානතා සංසන්දනයේ අසමානතා ලකුණු දෙමින් කියලා සංසන්දනය කිරීමටත් ඒ වගේම අනුයාත නොවන සංඛ්‍යා දෙකක් අතර නිකිල සෙවීමත් අපි මෙතනින් ඉගෙන ගන්නවා. එහෙනම් ඔන්න සංඛ්‍යා රේඛාව පාඩම තුනම සාකච්ඡා කරලා අවසන්
කරනවා.